හරි. 7 වෙනි පිටුවේ තියෙන එකේ දෙක අභ්‍යාසය එක තියෙනවා පහත දැක්වෙන එක් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. එක් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය වටේ දිග හොයන්න ඕන. එතකොට පළවෙනි එකට දීලා තියෙනවා පුතා මෙන්න මේ වගේ අර්ධ වෘත්තය. තව කට්ටිය තුන මෙතනින් කියලා ඇදලා තියෙනවා. එහෙමනේ මේම වටයක් ඇදලා තියෙනවා. නේද? සම්පූර්ණ වටයක් තියෙනවා. ඒකෙන් භාගයයි තියෙන්නේ. එතකොට මේ කෝණේ අංශක කීයද කියන්නකෝ? අංශ 180. එහෙනම් මේකේ පරිමිතිය කියලා කියන්නේ කොහොමද අපිට හම්බෙන්නේ? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාපයේ දිග හොයලා මේ දෙක මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එහෙනම් අපිට මේකට එකපාර ලියන්න පුළුවන් රූපයේ පරිමිතිය. කොහොමද හදන්නේ? චාප කොටස දිග එකතු කිරීම මේ දිග කොච්චරද? දෙගුණයක් අරය. අරය වගේ දෙගුණයක්. චාප කැලේ දිග හොයන්නේ මේක ලක්ෂයක් වටා කෝණයි කිය අංශක 360යි 360න් කෝණය 180යි. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය වැඩි කිරීම මොකක්ද දන්නේ? 2යි phi r. ධන 2යි අරේ වෙනුවට r කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔකට ආදේශ කරන්න. එහෙනම් මෙතන එනවා 181යි 182යි පේනවනේ වෘත්තෙන් භාගයක් තියෙන්නේ. භාගයයි වැඩි කිරීම 2යි phi වෙනුවට අපි දානවා 7න් 22. මතකනේ? phi වෙනුවට දානවා 7න් 22 සහ අරය දීලා තියෙනවා කොච්චරයි කියලාද? විස්කම්භය 14 නම් විස්කම්භය දෙකෙන් බෙදලා දාන්න ඕන. ඒ මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙන දිග තමයි 14 කියලා දීලා තියෙන්නේ. 14 කියන්නේ නම් විස්කම්භය. එහෙනම් අරය ගන්න විස්කම්භය දෙකෙන් බෙදන්න. විස්කම්භය දෙකෙන් බෙදපුවාම අපිට හම්බ වෙනවා 7යි. දැක්කනේ 7. එහෙනම් මෙතනට 7 ඒවා දෙකක් 14 දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අරය දෙකෙන් වැඩි කරලා දාන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ අනුව මේ දෙකට මේ දෙක කැපෙනවා. මේ 7ට මේ 7 කැපෙනවා. මෙතන එනවා 22යි. මෙතන එනවා 4ක් දෙක 14යි. 14යි 22යි එකතු කරපුවාම කීයද එන්නේ කියන්නකෝ පුතේ? 36 සෙන්ටිමීටර. එහෙනම් චාප මේ රූපේ පරිමිතිය අපිට හම් වෙනවා 36යි. ටක් ගාලා හදාගන්න. ඉක්මනට හදාගන්න. හරිනේ? ප්‍රැක්ටිස් මා කරන්න. හරි. හරිද? අකල් ලියා ගන්න. සමහර ඒගොල්ලෝ ලියා ගන්න. අදලා නැහැ කියන්නේ ගණන් ටික.
ඊළඟ බලන්න ඊළඟට දීලා තියෙනවා වෘත්තයක් තියෙනවා ඒ වෘත්තය මේම හතරකට කඩලා මෙන්න මේ කොටස අරන් තියෙනවා මේ කොනේ අංශක 90යි මේ දුර දීලා තියෙනවා 14යි සෙන්ටිමීටර කියලා මේ දිග දීලා තියෙනවා කීයද පුතේ 14යි සෙන්ටිමීටර හරිද එහෙනම් මේකේ පරිමිතිය හොයද්දී ශාප කොටසේ දිග එකතු කිරීම අරයන් කීයක් තියනවද දෙකක් දෙගුණයක් අරය ශාප කැලේ දිග හොයන්නේ කොහොමද අංශක 360න් අංශක 90 කේන්ද්‍ර ඛණ්ඩේ කෝණේ අංශක 360න් 90 මතකනේ වැඩි කිරීම 2.5r ධන 2r 91යි 94යි පේනවනේ වෘත්තකෙන් 4න් පංගුවක් වෙනවා වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා 7න් 22 සහ r වෙනුවට දානවා කීයද 14 ඒක ඇල්ල වෙනම සුළු කරලා ගන්න 14 උඩ ලියවෙන්නේ මේක යට එක තියෙන්නේ මුකුත් නැහැ නේද ඒක යට තියෙන්නේ එක ලියවෙ ධන 2යි r වෙනුවට දානවා 14 ඔය ටික සුළු කරලා ගන්න තියෙන්නේ මෙතන කැපෙනවා දෙවරක් 1යි 7ට දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් මෙතනට 11යි හතරක් 1යි මෙතනට හතරක් 2යි දෙවරක් 11 22යි කියලා. ධන 14 ඒවා දෙකක් 28යි එනවා. 28යි 22යි එකතු කරපුවාම 30යි 40යි 50යි. හරිද කියන්නකෝ? හරි. ටක් ගන්න දාන්න. හොඳයි පුතේ. ටක් ගන්න දාන්න. සර් මං කරේ සර් මේ 300ට බෙදෙනවා මේ ඊළඟ එක බලන්න ඊළඟ එකේ දීලා තියෙනවා අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයක් පුතේ. පේනවද? මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා ඒ කෝණේ අංශක 60යි. එහෙනම් 360න් 60. අරය දීලා තියෙනවා 21යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් රූපයේ පරිමිතිය. රූපේ පරිමිතිය කොතරද? අංශක 360න් 60 වැඩි කිරීම 2.5r එයාට එකතු කරන්න ඕනි 2r අරය මොනා කරලාද දෙකෙන් වැඩි කරලා එකතු කරන්න ඕනේ නැත්නම් අරය වගේ දෙගුණයක් දාන්න ඕනේ මෙතන එනවා 360න් 60 වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා අපි 7න් 22 සහ r වෙනුවට දානවා කීයද 21 2යි r වෙනුවට දානවා 21 මෙතන කැපෙනවා බිඳුවර බිඳුව 6 වරක් එකයි මෙතන 6 වරක් 6යි පැහැදිලිද මෙතන කැපෙනවා දෙවරක් එකයි දෙවරක් මෙතනට 3යි පැහැදිලිද හතරක් එකයි 21ට හතරක් 3යි මේ තුනට මේ තුන කැපෙනවා උඩයි යටයි කපා එහෙනම් ඉතුරු වෙනවා මෙතන 22 සහ 21 ව දෙකක් අපිට හම්බ වෙනවා 22යි 22යි එකතු කරපුවම 44යි සෙන්ටිමීටර් කියලා රූපේ පරිමිතිය ටක් ගන්න ලියගන්න මෙතන මට පොඩක් කරදනවා 21 වරක් 2 21 ඒවා දෙකක් වෙනවාම 42යි 42යි මෙතන එකතු කරපුවාම 40යි 50යි 60යි 64යි මොනවද සුළු කරන්නේ මම වගේ නොසලකිල්ලෙන් සුළු කරනොත් උත්තරේ වැරදි දැන් කිව්වෙත් නෑ කවුරුත් මම මෙතන බලන්න ඊළඟ ගන්න තියෙනවා අංශක 200ක කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙන පුතේ. මේ වගේ අංශක 200ක විතර කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙන. ඒ කියන්නේ අංශක 180ට වඩා වැඩි. අංශක 180 නම් භාගයක් එන ඊට වඩා වැඩි වෙලා මේක අංශක 200. මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. මේකේ අරය දීලා තියෙනවා අපිට කීයයි කියලාද? 7යි කියලා. එහෙනම් රූපයේ පරිමිතිය ඡාප කැලේ දිග අංශක 360න් කීයද ලියන්නේ 200 වැඩි කිරීම 2.5r ඒකට එකතු වෙන්න ඕනේ අරය වගේ දෙගුණයක් 2.r එකතු වෙන්න පැහැදිලි
එහෙනම් මෙතන එනවා 360න් 200 වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා 7න් 22. සහ R වෙනුවට දානවා පුතේ 7යි. ඒකල්ල සුළු කරන්න. පේනවනේ මම වරහණක් දාන්නේ ඒක නිසා තමයි හැම වෙලාවකම. තේරුණා නේද? ඊට පස්සේ ධන 2යි R වෙනුවට දානවා 7. මේ 7ට 7 කැපෙනවා. බොහොම පරිස්සමෙන් සුළු කරන්න. මේ බින්දුවට මේ බින්දුව යනවා. මෙතන කැපෙනවා කීයෙන්ද? 4ෙන් කැපෙනවා. 4 වරක් මෙතනට 5 20යි. 4 වරක් මෙතනට 9යි. තව කැපෙනවද? තව කැපෙන්නේ. එහෙනම් උඩේ වටික උඩින් වැඩි කරලා ලියනවා. යටේ වටික යටින් වැඩි කරලා. 22 ඒවා දෙකක් 44යි. 44 5න් වැඩි කරන්න. 5 වරක් 2 10යි. 10 වරක් 22 220. 220 යටින් තියෙන්නේ 9 වරක් මෙතන 9 වරක් එක නම්. ධන 7 වරක් 2 14යි. එහෙනම් අපිට 220 9න් බෙදලා 14ක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් 220ට 14ක් එකතු කරද්දී කුඩා පොදු ගුණාකාරය මෙතන 1 කියලා අරගෙන හදන්න ඕනේ. එතකොට අපිට ටිකක් කරදරයි පුතේ. එහෙම හදන්න බැරුව නෙමෙයි. එහෙම නැත්නම් 220ට 14 එකතු කරොත් වැරදි. මේක ඇවිල්ලා භාග සංඛ්‍යාවක්, මේක ඇවිල්ලා පූර්ණ සංඛ්‍යාවක්. එහෙමද? සහ මේක මිශ්‍ර භාගයක් විදිහට නෙමෙයි විෂම භාගයක් විදිහට තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා ටික හදලා නැහැ. එහෙනම් පූර්ණ සංඛ්‍යා ටික හදා ගන්න ඕනේ. හදාගද්දී මෙයාගේ ඔළුව ලොකුයි. එහෙනම් මේකෙන් බෙදන්න ඕනේ යට තියෙන සංඛ්‍යාව. 220ට 9 බලන්න. එහෙනම් 22ට 9 ඒවා අපිට හම්බ වෙනවා 22ට 9 ඒවා කීයක් තියනවද? 9 දෙකක් තියෙනවා. 9 වරක් 2 18යි. 22න් 18ක් ගියාම 4ක් ඉතුරු. 46ට 9 ඒවා තියෙනවා. 9 වරක් 4 36යි. එව නේද? 40ක් ඉතුරු වෙනවා. 40ට 9 වරක් 4 36. කීයක් ඉතුරුද පුතේ? 36 4ක් ඉතුරු. ඔක දශම වලින් තියන්නත් පුළුවන් ඔයගලන්ට ඕන නම්. දශම වලට ගියා නම් තේරුණාද? එහෙනම් ආයේ 40ට බලනවා. 40ට ආයේ කීයක් තියනවද? 9 වරක්. 9 වරක් 4 36. දිගින් දිගටම 4යි 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 කියලා. එහෙනම් 24.44 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 24යි 9න් 4යි කියලා ලියන්න පුළුවන්. කොයි විදිහට 4යි 4යි කියලා දිගටම යනවා. එහෙනම් දැන් මෙයාට 27ට මේ 14 එකතු කරන්න පුළුවන්. හරි නේද? එහෙනම් 24යි 10යි 34යි 4යි 38යි 38.44යි සෙන්ටිමීටර කියන්නේ. හරිද කියන්නේ? සුළු කරලා හරින්නේ නේද මම? හෝම්වර්ක් ටික කරුණා කරලා කරන්න හැම වෙලාවකම හෝම්වර්ක් කරේ නැත්නම් පුතා වැඩක් නැහැ පන්තියේ. ඔයගොල්ලෝ නිකන් නරබලා ගන්න ඇවිල්ලා වැඩක් නැහැ. මෙතන ඇවිල්ලා ලියලිය ඉඳලා හරියන්නේ නැහැ. ඒකින්ද වීඩියෝ එක ඔන් කරගෙන ඔයගොල්ලෝ මේ පිළිවෙලට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඔයගොල්ලන්ට මම දිගින් දිගටම කියනවා. හරිද? මේ ක්ලාස් එක ඇවිල්ලා අනිත් ඔන්ලයින් ක්ලාස් එක සංසන්දනය කරන්න එපා. ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරගෙන ඒ පිළිවෙලට පන්තිය තුල ඉන්න. හරි? රයිට්. ඊළඟ බලන්න ඒක දීලා තියෙනවා කේන්ද්‍රක ඛණ්ඩ කෝණය අංශක 180ක් සහ පරිමිතිය සෙන්ටිමීටර් 180ක් වන විට එහි අරය. එතකොට අපි ගන්න හොඳට තේරුම් අරගන්න ඕනේ. දැන් අපි ඔය හදපු විදිහට ගන්න අපි තේරුම්. ඒකට කේන්ද්‍රක ඛණ්ඩයක් දීලා තියෙනවා මේ විදිහට. කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය අංශක 180යි. එතකොට මෙන්න මේ කැලල තමයි තියෙන්නේ. 180ක කෝණයක් තියෙන්නේ. එතකොට මේක මේ ටික නැහැ. මේකේ පරිමිතිය දීලා තියෙන්නේ. වටේ දිග මුළු ඔක්කොම වටේම දිග දීලා තියෙන්නේ. නේද? එතකොට ඒක දීලා තියෙනවා 180යි කියලා. එහෙනම් අපිට දීලා තියෙන දේ තමයි අපි ලියන්න ඕනේ පුතේ. අපි ලියනවා මොනවාද? කේන්ද්‍රක ඛණ්ඩයේ පරිමිතිය. කේන්ද්‍රක ඛණ්ඩයේ පරිමිතිය 180යි සෙන්ටිමීටර. කොහොමද තමයි දීලා තියෙන්නේ? නේ?
එතකොට මේක හැදිලා තියෙන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය නේද? අරෙන් වැඩි කළා 2πr වලින් වැඩි කරලා. එහෙනම් මෙතනට ලියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 360න් 180 වැඩි කිරීම 2πr. එතකොට එනවා මොනවාද? චාප කැලේ දිග. ඒකට එකතු වෙලා තියෙනවා අරයන් දෙකක්. මේ මෙතන ඉඳලා මෙතනට අරේ තමයි අපි කියන්නේ r කියලා නේද? අරයන් දෙකක් එකතු වෙලා තියෙනවා. එහෙනම් 2r සමාන 180 කියන එක ලැබෙනවා. නේද? එහෙනම් මෙතන එනවා සමීකරණයක් 360න් 180 වැඩි කිරීම 2.5 වලට දානවා 7න් 22 r ඔහොම තියෙනවා. දන්න මෙතන තියෙනවා 2r සමානයි 180. මේ කැල්ල සුළු කරලා ගන්නවා. හරියට සුළු කරා ගන්න පුතේ. 180 1යි 180 2යි මේ දෙකට මේ දෙක කැපෙනවා. පැහැදිලි? සුළු කරපු විදිය තේරෙනවද? 181යි 182යි මේ දෙකට මේ දෙක කැපෙනවා 7න් 22යි r කියලා එනවා. 7න් 22යි r ධන 2යි r සමාන 180. දැන් මේක කොහොමද සුළු කරන්නේ? අපි ඉගෙනගෙන තියෙන දේවල් ටික දැනගන්න ඕනේ. මේ 22යි r 2යි r එකතු කරලා 24යි r කියලා ලියන්න බෑ. ඇයි? මෙයාට හරයක් තියෙනවා. මෙයාගේ හරය 7යි. එහෙනම් මෙයාගේ හරයත් 7 කරා ගන්න ඕනේ. මෙයාගේ හරය 7 කරා ගන්න මේකේ යට මුකුත් ලියලා නැත්නම් එක තියෙන්නේ පුතේ. උඩයි යටයි දෙකම අපි 7න් වැඩි කරනවා. එහෙම නැත්නම් මේකේ අපි ගන්නවා මොනවාද? කුඩා පොදු ගුණාකාරය 7යි. 7ට 7 1යි එක් පරක් 22 22යි r කියලා එනවා. ධන මෙයාගේ යට එක තියෙන්නේ මුකුත් නැත්තම්. එහෙනම් නේද? 7ට 1 7යි 7 2 14යි r කියලා එනවා සමාන 180. තේරුණානේ? එතකොට ඔයගලන්ට පේනවා දැන් දෙන්නගෙම හරයන් දෙක යටට තියෙන පදය දෙන්නගෙම 7යි. එහෙනම් දැන් එකතු කරන්න පුළුවන් මේ දෙන්න. ඔයගොල්ලෝ නිකන් එකතු කරනවා නම් 22යි r 2යි r එකතු කරලා 24යි r කියලා හදන්න එක වැරදි. දැන් උදාහරණයක් විදියට දෙකෙන් එකයි කියලා තියෙනවා. දෙකෙන් එකට 5 එකතු කරන්නේ. දෙකෙන් එකට 5 එකතු කරද්දි පුතේ මොකක්ද අපි ලියන්නේ? 5යි දෙකෙන් එකයි. එහෙනම් ඒක ලියන වෙනුවට 5යි 2යි 5යි 1යි එකතු කරලා 6යි 6 දෙකෙන් බෙදලා උත්තරේ 3යි කියලා ලියලා හරියන්නේ නැහැ. ඒකිට ඒව හොඳට මතක තියාගන්න. සුළු කිරීම කරද්දී ඒව වැදගත්. ඒව තමයි අපි ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉගෙනගෙන ඇවිල්ලත් ඇයි අපි මෙතනදී කරන්නේ නැත්තේ ඒක? කරන්නේ නැත්තේ මොකද? කම්මැලි කමට. හිතන්නේ නැහැ. මොලේ පාවිච්චි කරන්නේ නැහැ. අපි ඉගෙනගෙන තියෙන දේ හරියට යොදන්නේ නැහැ. තේරුණාද? එහෙනම් ඕක තමයි වෙන්නේ සුළු කිරීම. හරි? එහෙනම් 22යි r ට 14යි r එකතු කරාම 22යි 32යි 36යි r කියලා එනවා. යටින් එනවා 7 සමානයි 180. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද කරන්න පුළුවන්? හරස් ගුණිතේ දාන්න පුළුවන්. 36යි r කියපුව මේ දෙන්න අතර වැඩි කිරීම. වැඩි කිරීම මේ පැත්තට යද්දි බෙදීම වෙනවා 7 කෙනෙකුට යනවා. එහෙනම් r සමානයි 180 7 උඩට යනවා 36 යටට. මෙතන කැපෙනවා 18 2යි 18 1යි බිඳුව. දෙවරක් 1යි දෙවරක් මෙතෙන්ට 18 දෙවරක් 5යි. එහෙනම් 5 7 අපිට හම් වෙනවා r සමානයි 5 7 35. එහෙනම් අරේ ගියත් අපිට හම් වෙන්නේ අරය 35 සෙන්ටිමීටර කියලා. කියන්න තේරුණාද නැද්ද? right. ඒ විදිහට අපිට සුළු කිරීමක් කරා ගන්න පුළුවන් නම් නියමයි. right. බලන්න ඊළඟ එක. ඊළඟ ගන්න පුතේ දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය අංශක 120යි. හරිද? කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය මේ වගේ අංශක 120ක කෝණයක් තියෙන්නේ සහ අරය තමයි අපෙන් අහන්නේ පරිමිතිය දීලා තියෙනවා 43යි කියලා. එහෙනම් අරය තමයි අපෙන් අහන්නේ. එහෙනම් ඒ විදිහට තමයි හදන්න තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය සමානයි 43 සෙන්ටිමීටර. එවනේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය අපෙන් හම්බෙන්නේ අපිට මේ
චාප කැලේ දිග එහෙනම් චාප කොටසේ දිග ඒක ලියන්න පුළුවන් අංශක 360න් අංශක 120 වැඩි කිරීම 2πr ධන 2r සමානයි 43ට සමානයි. ආදේශ කරා ගන්න හරියට 360න් 120 වැඩි කිරීම 2යි ෆයි වලට දානවා 7න් 22 r තමයි අපෙන් ආන්නේ r හිමම තියාගන්නවා. ධන 2r සමානයි 43යි. මෙතන කැපෙනව කපන්න පුළුවන් බිඳුවට බිඳුව 12ක් 1යි 36ට 12ක් 3යි. තව කැපෙනවද කියන්නකෝ? නැහැ. එහෙනම් 22 වරක් 2 44යි 7 3 21යි. ධන මෙතනට තියෙනවා 2r සමානයි 43යි. පැහැදිලි? හරිනේ සුළු කරනා. එහෙනම් 44 r 22 21න් බෙදන්න. 44ට 21ව බලපුවාම 21ව 1යි 44ට 21ව 2ක් තියෙනවා. 21ව 2ක් 42යි. එහෙනම් අපිට හම් වෙනවා 2.0 හරිද? 44න් 21ව 2ක් 42ක් අඩු කරපුවාම 2ක් එනවා බිඳුවක් ගන්නවා දශම තිය. 20ට බලන්න. 20ට 21ව නැහැ. දශම 30ක් තියෙනවා. එහෙනම් එතකොට දැන් තියෙන්නේ තව බිඳුවක් ගන්න. 200ට 21ව බලන්න. 200ට 21ව කීයක් තියෙනවද? 9ක් තියෙනවා. එහෙනම් 21 9න් වැඩි කරපුවාම 9 වරක් 1 9යි 9 වරක් 2 18යි. 189යි. 200ට 21ව 9ක් තියෙනවා. එහෙනම් 2.09 කියලා එනවා. මෙතන මොකද වෙන්නේ? r කියලා ඔහොම ගන්න පුළුවන්. ඔහොම හදන්න ගියොත් පුතේ අපිට හරි කරදරයක අපි වැටෙන්නේ. තේරෙනවද? මේක අපිට හරි කරදරයි. ඒක නිසා ඒව කරන්නේ යන්නේ නැහැ. ඒකෙන් දැන් මෙහෙම කපන්නේ නැහැ අපි. තේරුණාද? මම මේගොල්ලෝ කරන වැරදි තමයි මේක එහෙමම තියාගන්නවා. 22 වරක් 2 44යි 44යි r යට 7යි කියලා ඔහොමම තියාගෙන මේකේ අපි කුඩා පද ගුණාකාරය අරගෙන හරස් ගුණිතය දාපුවම පද ටික ගොඩක් වෙලාට කැපිලා යනවා. පැහැදිලිද? right. එහෙනම් මෙයාගේ අට එක තියෙන්නේ එහෙනම් හරිද? 7ට 7 ඒවා 1යි එක් වරක් 44 44යි r කියලා එනවා. 7ට 1 ඒවා 7යි 7 වරක් 2 14යි සමාන 43. හරිද කියන්නකෝ? කුඩා පද ගුණාකාරය මෙයාගේ අට මුකුත් නැත්තම් එක තියෙන්නේ පුතේ 7යි 1 කුඩා පද ගුණාකාරය 7යි 7ට 7 ඒවා 1යි එක් වරක් 44 44යි r කියලා එනවා. 7ට 1 ඒවා 7යි 7 වරක් 2 14යි. ඒක r කියන්නේ මේ අඩ 21. අපතේ 21 තමයි 44 යටයි. මෙතන 7 වරක් 3 21යි. නේද? 21 කියලා තමයි. බලන්න. එහෙනම් මෙයාගේ අට එක තියෙන්නේ. එහෙනම් 21 එකේ කුඩා පද ගුණාකාරය 21යි. 21ට 21 1යි 21 වරක් 44 බලන්න. හරිද? එහෙම නැත්නම් 21ට 21 1යි 1 වරක් 44 තමයි අපි බලන්න ඕනේ. හරියට බලන්නේ. එහෙනම් 21ට 21ව එකක් තියෙනවා 1 වරක් 44 44යි r කියලා එනවා. ධන 21ට 1ව 21යි 21 දෙකෙන් වැඩි කරපුවම 42යි r කියනවා 40. එහෙම ලැබෙනවද නැද්ද කියන්නකෝ? ලැබෙනවා සර්. right. එහෙනම් 44යි 42යි එකතු කරන්න පුළුවන්. 40 40 80යි 86යි. බලන්න 86ත් එක්ක මේ 43 කැපෙනවා නිකම්. මේක තමයි එහෙම දීලා තියෙන්නේ. ඒතර අපි මේ සුළු කිරීම හොඳට කරා ගන්න ඕනේ. මේකට එකෙන් දෙකෙන් ගන්නේ නැත්නම් හරියන්නේ නැහැ සුළු කරා. අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහකට හැදුවා මේකෙන් බෙදලා අරගත්තා. එතකොට වැඩේ හරියන්නේ නැහැ. පැහැදිලි? right. එහෙනම් මේ විදිහට අපිට එනවා 44යි r ට 42යි r එකතු කරපුවාම 40 40 86යි r කියලා එනවා. යටින් එනවා 21 සමානයි 42. දැන් මේක හරස් කුන්තිය දාන්න. මේ ටික නම් ඔයගොල්ලන්ට දන්නවා බොහොම ලේසියෙන් හදන්න. මේ පැටලෙන තැන් තමයි මම පටලන්නේ හොඳටම. හොඳටම මම පටලන්නේ. ඒත් අපි හොඳට එතන සාකච්ඡා කරනවා. ඒත් ඔයගොල්ලන්ට අමතක වෙන්නේ නැහැ ඒක. right. එහෙනම් r සමානයි 43යි
මෙතන මේ දෙන්න අතර වැඩි කිරීම මේ පැත්තට යද්දි දෙකීම වෙලා යටට යනවා 86. මේ 21 වැඩි කිරීම වෙලා උඩට යනවා. ඒක අපි දන්නවා. එමනේ එහෙනම් 83 43 ඒවා 1යි 86ට 43 ඒවා 2යි. 21 දෙකෙන් බෙදන්න තියෙන්නේ. මොනවද කරන්න තියෙන්නේ? 21 දෙකෙන් බෙදන්න තියෙන්නේ. 21 දෙකෙන් බෙදපුවාම r සමානයි අපිට එනවා කීයද? 10.5. නේ බලන්න. දෙකට දෙකේවා කපද්දි දෙකට දෙකේවා 1යි නේද? බිඳුවයි එහෙනම් එකට බලනවා එකට නැහැ දශමිකයක් තියලා බිඳුවක් ගන්නවා 10ට 5යි දෙකේවා. කොහොම තමයි? නැත්තම් අපිට මේක අපි සුළු කරද්දි r සමානයි බෙදීම වෙනවනේ. අපතේ දෙක බෙදීම දැන් දෙක බෙදන්නනේ තියෙන්නේ සර්. දෙකෙන් බෙදන්න තියෙන්නේ. නෑ මෙතන තියෙන්නේ එක් කරක් 21 දෙකෙන් බෙදන්න තියෙන්නේ පුතේ. හරස් ගුණිතයක් නෑ 21 දෙකෙන් බෙදන්න තියෙන්නේ. 21 දෙකෙන් බෙදද්දී 21 බෙදීම 2 නේද? මේක බෙදද්දී දෙකට දෙකේව 1යි එක් වරක් දෙක 2යි අඩු කරනවා බිඳුවයි 1 ගේනවා. එකට දෙකේව නෑ දශමික තියලා තව බිඳුවක් ගන්නවා 10ට. 10ට දෙවරක් 5යි. උන් තරක බෙදන්නේ. ඒතර ඔය බෙදීම තමයි මම මෙතන මේ කපලා ඉවරලා බෙදුවේ. උඩ යට කපන්න. උඩ බෙද තියෙන එක. එතකොට මෙතන දෙවරක් 1යි මෙතනට 21ට බලනවා. 21ට දෙකේවා දෙවරක් 10යි 20යි. ඒකින්ද 10 කියලා ලියනවා. එහෙම නැත්නම් දෙකට එකේවා 1යි එකට නැහැ කියලා බිඳුවක් දාලා දශමික තියලා බිඳුවක් ගන්නවා. එකට බිඳුවක් ගත්තම 10යි 10ට දෙකේවා 5යි. ඒකට r සමානයි 10.5 සෙන්ටිමීටර් කියලා හරි හම්බෙන්නේ. වෙනවනේ අපි ඕවා තමයි අපි වරද්ද ගන්න. ඒකින්ද හරියට සුළු කරා ගන්න සුළු කරනවා. මොකද මම ඕවා දැක්කා. මෙතන වරද්දනවා, මෙයාගෙන් බෙදෙනවා, මේ දෙන්න නිකන් එකතු කරලා තියනවා ගණන් වල. තේරෙනවද? එහෙම බෑ. right ඊළඟට දීලා තියෙනවා පුතා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියයි අරයයි දීලා එක එක කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හදන්න තියෙන්නේ. මේකටම තමයි ආදේශ කරන්නේ. හරිද? කෝණය වෙනුවට θ කියලා ඕනනම් x කියලා දාගෙන හදන්න තියෙන්නේ. හරිද? ඔය සම්බන්ධයටම තමයි අපි ආදේශ කරන්නේ. මොකද ඔතන තියෙනවා දත්ත කීයක් තියෙනවද? දත්ත තුනක් කරකිනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ඕනි, අරය ඕනි, තව මොකක්ද ඕනි? තව මොකක්ද? පරිමිතිය ඕනි. ඒතර ඔය දත්ත තුන තමයි. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයයි අරය දන්නා නම් පරිමිතිය හොයන්න පුළුවන්. ඒ දත්ත තුන තමයි කරකෙන්නේ. ඔය දත්ත තුනෙන් හරිද? මේ ඔය අපි කතා කරපු දත්ත තුනෙන් මෙච්චර වෙලා අපි හදපු ගණන් ඉස්සෙල්ලාම ගණන් සෙට් එකේ තියුනේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයයි අරයයි දීලා පරිමිතිය හවුවා. ඊට පස්සේ දැන් හදපු එකේ අපි හදුවේ මොනවද? කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයයි මොනවද? පරිමිතියයි දීලා අරය හවුවා. දැන් හදන්න යන එකේ අරයයි මොනවද දීලා තියෙන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියයි දීලා කෝණය අපෙන් අහන්න. එතකොට අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කොහොමද කරන්නේ. right බලන්නකෝ. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය දීලා තියෙනවා 64යි කියලා, අරය දීලා තියෙනවා 21යි කියලා. එහෙනම් අපිට දන්නේ මේක මොන වගේ එකක්ද කියලාවත් අපිට දන්නේ කිසි අවබෝධයක් නැහැ. අපි හිතනවා අරය අපිට දීලා තියෙනවා 21යි නේද? අරය දීලා තියෙනවා 21යි. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය දන්නේ නැති නිසා ඒකට θ කියලා දා ගන්නවා. පරිමිතිය තියෙනවා වටේ දිග. පරිමිතිය දීලා තියෙනවා 64යි. එහෙනම් අපිට මෙතනට ලියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අපිට හම්බ වෙනවා 64යි කියලා. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අපිට හම්බෙන්නේ කොහොමද? ඡාප කොටස දිගයි අරයන් දෙකයි එකතු වෙනවා. එහෙනම් ඡාප කොටස දිග අපිට හම්බ වෙනවා අංශක 360න් කෝණය අපි දන්නේ නැහැ θ වැඩි කිරීම 2යි ϕr ධන 2යි r එකතු වුණාම 64 හැදෙනවා. එහෙනම් 360න් θ
වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා 7න් 22 සහ r වලට දානවා කීයද 21 මේ කැල්ල වෙනම සුළු කරන්න ධන 2යි r වලට දානවා 21 ඒකට මේ කැල්ල වෙනම සුළු කරන්න එහෙනම් මෙතන කැපෙනවා 4ක් 1යි 4ක් 3යි මෙතන කැපෙනවා 3 වරක් 1යි 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි 120යි මෙතන කැපෙනවා දෙවරක් 1යි දෙවරක් මෙතනට 60යි තව කැපෙනවද කියන්නකෝ එතන ඔව් සර්. ඔව් එකට ගවන්න ඕන. right දෙකේව මෙතනට 11යි දෙකේව මෙතනට 30යි තව කැපෙනවද අසදාව කපන්න බෑ. තව කපන්න බෑ එහෙනම් උඩින් එනවා 60යි කියලා යටින් එනවා sorry ටීටා කියලා යටින් එනවා 30යි කියලා ධන 21ව දෙකක් 44යි හරිද කියන්නකෝ 44ද 42ද 42 එහෙනම් 42 මේකේ කුඩා පොදු ගුණාකාරය අරගෙන තේරුමක් නැහැ මේක අපිට එහා පැත්තට දාන්න පුළුවන් හරිද අපි ඉස්සෙල්ලා හදපු එකේ ඔයගොල්ලන්ට මතකයි නේද r කියලා ආපුවම මෙතනත් r ආපුවම කුඩා පොදු ගුණාකාරය ගත්තා ඒකින්ද r හොයද්දී r දෙපළක තියෙන්න බැරි නිසා තමයි පුතේ කුඩා පොදු ගුණාකාරය අරගෙන හැදින්නේ දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ 42 එහා පැත්තට දාන්න පුළුවන් තේරුණාද එහෙනම් θ යට 30 සමානයි 64 ධන 42 පැත්තට ගියාම ඍණ 42යි. තේරුණානේ? එහෙනම් 64න් 42ක් ගියාම මම මේ පැත්තට ලියන්නම් θ 30 64න් 42ක් ගියාම කියලා එන්න කියන්නේ පොතේ 22 හරිද කියන්නකෝ right සුළු කිරීම හරිද කියන්නකෝ කොමලා බලලා ටක් ගාලා කොහෙද වැරදිලා තියෙන්නේ කියලා සේතන 11 එක වෙච්ච එක ගුණගල්ලා නැසදී. අපදේ මේ 11 දා ඒත් එක්ක ඉතුරු වෙච්ච 11 ගුණගල්ලා නැහැ. ඒව ඔව් අන්න ඒව අපි හරියට බලන්න ඕනේ. ඒව අපි කෙරුවේ නැත්තම් ගන්න වැරදි. දැක්කනේ? මේක දැක්කේ නැද අපි මෙතන කපලා දැම්ම කිසිම මේකක් නැහැ ටක් ගාලා ලිව්වා. බලන්නේ නැතුව ලිව්ව ගමන් ඕක තමයි. එහෙනම් මෙතන 11 θ ගෙන් වැඩි කරපුවම මෙතන එන්නේ මොනවද? 11යි θ. නේද? එහෙනම් ඔහොම එන්නේ. ඒකින්ද සුළු කරලා බලන්න අපිට පද ටික අපි ඔක්කොම කැපුවාද කියලා. 30 තියෙනවා යටින් නේද? මේවා අපි කිසිම සැලකිල්ලක් නැතුව θ කියලා ටක් කරලා. ඒකින්ද ඒ දේවල් කරලා තියුණා. ඉතින් ඒ නොසැලකිල්ලෙන් කරන ඒවා කිසිම වෙලාවක කරන්න බෑ. හරි. right. එහෙනම් මෙතන එනවා 11යි θ. යට 30. දැන් මේකේ හරස් ගුණිතය දාන්න පුළුවන්. හරස් ගුණිතය දාද්දි පුතේ θ සමානයි 22 30 කියන එක උඩට යනවා 11 කියන එක යටට එනවා 11 සරක් 1යි 11 සරක් 2යි එහෙනම් θ සමානයි 30ව දෙකක් අංශක 60යි එහෙනම් මෙතන ලියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 60යි කියන්න තේරුණාද නැද්ද right අකල් ලියාගන්න බලන්න ඊළඟ ගන්න තියෙනවා රූපේ පරිමිතිය එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අපිට දීලා තියෙනවා 53යි කියලා. අරේ දීලා තියෙනවා 21යි කියලා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය තමයි අපෙන් අහන්නේ. ඒකට අපිට දන්නේ නැහැ ඒක කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක කීයද කියලා. ඒක වෙනුවට අපි θ කියලා ගන්නවා. අරේ දීලා තියෙනවා සෙන්ටිමීටර 21යි කියලා. එහෙම නේද? අරේ දීලා තියෙනවා 21යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් පොදා මයික් එක ඔෆ් කරගන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 53යි. ඒක තමයි අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර. හරිද? එහෙනම් අපිට ලියන්න පුළුවන්
චාප කැලේ දිග අංශක 360න් කොනේ කීයද දාන්නේ θ. වැඩි කිරීම 2πr. ධන 2r. අරයන් දෙක එකතු වෙන්න ඕනේ. උනාම මේ 53 කියන එකට සමානයි. මෙතන ලියනවා 360න් θ වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා 7න් 22 r වෙනුවට දානවා 21 ධන 2යි r වලට දානවා 21 හරිද 53 නේද 2යි r නේද අර ඒ වගේ දෙගුණයක් එහෙනම් 2 වැඩි කරනවා r වලට දානවා 21 හරියට සුළු කරා ගන්න බලන්නකෝ මෙතන 4ක් එකයි මෙතන 4ක් 3යි 3ක් එකයි මෙතන 3ක් එකයි 2යි බිඳුවයි දෙවරක් එකයි දෙවරක් මෙතනට 60යි දෙවරක් මෙතනට 11යි මෙතනට 30යි එහෙනම් 11ක් θ 11යි θ කියලා යනවා යටින් එනවා 30 ධන 22 ව දෙකක් 21 ව දෙකක් 42යි කියලා එනවා 53 42 පැත්තට යනවා මේක අපි කුඩා පොදු ගුණාකාරය ගන්න නැත්නම් මෙතන θ කියන පදයක් නෙමෙයි නිසා ඉඳලා එහා පැත්තට අපිට දාන්න එහෙනම් 11යි θ යට 30 සමානයි 53න් 42ක් අඩු කරනවා 53න් 42ක් ගියාම කීයද කියන්නේ පුතා 11 නේද right එහෙනම් 11යි θ නිකන් මොකක්ද අකුරක් වගේ ලියවිලා මෙහෙම එන්නේ මෙහෙම කොහොම ඇවිල්ලා පුතා මෙහෙම පොඩ්ඩක් කැපිලා යනවා. ඔක තමයි හරියම විදියට අපි ලියද්දි මේක ග්‍රීක අකුරක් කොහොම තියෙන්නේ. හරි? එහෙනම් මේ දෙන්න අතර වැඩි කිරීම 11 මේ පැත්තට යද්දි යටට යනවා 3 කියන එක උඩට යනවා. එහෙම නෙන්නේ. මට උදව් කරන්න. 11යි θ යට 3 සමානයි 11යි කියලානේ තියෙන්නේ. මේ 3 කියන එක උඩට යනවා 11 යටට යනවා. එහෙනම් θ සමානයි 11 වැඩි කිරීම 3 මේ 11 යටට. 11ට 11. θ කියන්නේ කීයද එන්නේ? හරිද කියන්නකෝ සුළු කර. වැරදි කොයිද වැරදිලා තියෙන්නේ? 30 එන්න ඕනේ. ඇයි කියන්නේ? බිඳුව ඇතුව ලියලා තියෙන්නේ. දැක්කනේ? මෙතන 30 තියෙනවා මෙතන 30 නෑ මෙතන 30 නෑ. දැන් නොසලකිල්ලෙන් සුළු කරොත් ඔන්නව තමයි ඉන්නේ වැරදි. එහෙනම් මෙතනත් එනවා බිඳුව මෙතන එනවා 30 එතකොට 30යි තේරෙනවද ඌවමනාවෙන් සුළු කරන්න ඕනේ ඉලක්කමක් හරි දැම්මේ නැත්තම් වැඩේ යමු එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය එනවා අපිට අංශක 30යි පැහැදිලි right ඉක්මන් කරන්න සුළු කිරීම කරද්දී හරස් කුණ්ටේ දාද්දී බලන්න එකතු කරද්දී බලන්න පද අපි හරියට එකතු කළාද කියලා තේරෙනවද අන්තිම උත්තරේදී අපිට බලන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද කියලා ඒ හැම දෙයක්ම ඔළුවේ තියාගෙන තමයි ගණන් ටික හදන්න ඕනේ හරි එතන අපි තුන්වෙනි ගණන ඉවර කළා ඊට පස්සේ අපිට තියෙනවා පුතා එකේ තුන අභ්‍යාසය හරිද ඒකේ බලන්න දැන් ඉස්සෙල්ලා අපි හදපු ගණන් වලට වැඩිය පොඩ්ඩක් ඇඩ්වාන්ස් ගණන් ටිකක් තියෙන මම ඔයගොල්ලන්ට ඒ ටික කියලා දුන්නද නැද්ද කියන්නකෝ කියලා දීලා ඉවරලා තමයි අභ්‍යාසය කරන්න කිව්වේ හරිද එතකොට ඔයගොල්ලෝ ගණන් හැදුවේ නැත්තම් හරිද වැඩේ හරියන්නේ නැහැ ඒක නිසා පුතේ ගණන් පුළුවන් තරම් හදන්න ඕනේ. මම ඔයගලන්ට ගොඩක් වෙලාවට ලියද්දි උනත් බලන්න. පාඩම ඔක්කොම දේවල් ටික බොහොම පැහැදිලිව කියලා දීලා ටක් 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 ගණන් ටික හදන්න. ඒ හදන අතරේ වෙන ප්‍රශ්න තමයි මම ගොඩක් වෙලාවට කියන්නේ. ඔයගොල්ලෝ සුළු කිරීම වල කරන වැරදි තමයි මම ගොඩක් වෙලාවට කරලා පෙන්නන්නේ. ඒක සාහන මෙහෙම හරිද කියලා. ඒතර ඔයගලන්ටම පේනවා. එහෙම හොයන්න පුරුදු වෙන්න. හරි? රයිට්. බලන්නකෝ. ඒකේ තුන ඔයගලන්ගේ ටියුට් එකේ බලන්න. ඒකේ තියෙනවා පහත දක්වන එක් රූපයේ පරිමිතිය සොයන්න. ඕ වලින් අදාළ එක් කේන්ද්‍රික ඛණ්ඩයේ
නේද? කේන්ද්‍රයේ කෝණය. එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය දැක්වෙනවා කියලා දීලා තියෙනවා. ඕලෙන් කේන්ද්‍රය තමයි දැක්වෙන්නේ. එතකොට පළවෙනි එකට දීලා තියෙනවා පුතේ මෙහෙම රූපයක්. කව කට්ටි තුඩ මෙතනින් තියලා මේ වගේ ඡාප කැල්ලක් ඇදලා තියෙනවා. එහෙම නැත්නම් අර්ධ වෘත්තයක් ඇදලා තියෙනවා. ඒක නිසා තමයි එතන ඕ කියලා දාලා තියෙන්නේ. සහ ඒක කඩේෙන් දාලා තිනවා පරිමිතිය හොයද්දී ඒ දිග හොයන්නේ නැහැ මේ වටේ දිග තමයි හොයන්නේ. ඒතර කෝණ දීලා තියෙනවා ශීර්ෂ කෝණ අංශක 90යි. ඒවා දාලා තියෙන හේතුව ඒක ඍජු කෝණාශ්‍රයක් කියලා පෙන්වන්න තමයි. ඒවා තියෙන්න ඕනේ. ඒවා දාගන්න ඔයගොල්ලෝගේ දාලා නැත්නම් මෙතන 14 සෙන්ටිමීටර් කියලා තියෙනවා. මේක තියෙනවා 18 සෙන්ටිමීටර් කියලා. පැහැදිලි? රයිට්. එහෙනම් මේකේ මොකක්ද හොයන්නේ? මොකක්ද හොයන්නේ? පරිමිතිය. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පුතේ මේ පරිමිතිය හැදිලා තියෙන්නේ. ඒක අපි එකපාර ලියමු රූපයේ පරිමිතිය. රූපයේ පරිමිතිය හැදෙන්නේ මේ ඡාප කැලේ දිග හොයන්න. නේද? ඡාප කොටසේ දිග එකතු කිරීම 18 කැලේ කීයක් තියෙනවද මේ වගේ? 18 පාද කොටස් දෙකයි. 18 වැඩි කිරීම 2. එකතු කිරීම 14 කොටස් 1යි. ඔය ටික එකතුව. එම නෙමෙයිද කියන්නකෝ. ඔව්. පත්‍ය පුරාට ඉන්න බලන්න පුතේ ගොඩක් ඒගොල්ලෝ එළියට යවෙනවා මට දන්නේ ඇයි කියලා. එහෙම ගිහිල්ලා આવතින් ඔයගලන්ට සමහරවිට අමාරුයි වැටෙනවා. මේ 10 පත්‍ය මම ඔයගලන්ට කිව්වනේ. මම ඔයගලන්ට 9 පන්තියේදීත් කිව්වා 9 හොඳට කරන්න කියලා. නේද? 9 පන්තිය හොඳට කරන්න කිව්වා. ඇයි? ඔයගොල්ලෝ පන්ති වලට ඔයගලන්ව වෙන් කරනවා කොමර්ස් වලට නේද? විෂයන් තෝරගන්න ඔයගලන්ව වෙන් කරනවා. කොමර්ස් වලට ගද්දී ඔයගලන්ගේ ඉස්කෝලවල ගොඩක් වෙලාවට ලකුණු 50ට උඩ ඒ වගේ බලනවා. ඉතින් ලකුණු එහෙම ලියවපු නැති මිනිස්සුන් එහෙම වැටෙන්නේ නැහැ. දැන් ඒක නිසා තමයි මම ඔයගලන්ට කියද්දී ඔයගොල්ලෝ සමහර ඒගොල්ලෝ ගණන් ගන්නේ නැහැ. එමුණාම ඔයගොල්ලෝ අමාරුයි වැටෙනවා පුතේ. මේකත් ඒ වගේ තැන. මේක තමයි අමාරුම තැන. තේරුණාද? අහන්නකෝ. ඔයගොල්ලෝ 9 පන්ති ඉඳලා 10 පන්තියට එනවා කියලා කියන්නේ මේ ગેප් එක වැඩි. 11 පන්තිය ඔහම තියෙන්නේ. ලොකුට යන්න බෑ. ඒකෙන් දැන් මේ පන්තියේදී වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ වැඩ ටික කෙරුවේ නැත්නම් ඔයගොල්ලෝ 11 සාර්ථකයි. හොඳට මතක තියාගන්න. ඒක නිසා උවමනාවෙන් වැඩ ටික කරන්න පන්තියේ කට් කරා ගන්න එපා. හරි. එහෙනම් ඡාප කොටසේ දිග අපි බලන්න ඕනේ. මෙතන ඡාප කොටසේ දිග හදද්දී මෙතන කෝණේ එන අංශක 180යි. එහෙම නේද? එහෙනම් 360න් 180 වැඩි කිරීම 2.5. එතකොට එනවා ඡාප කැලේ දිග. ඒකට එකතු වෙනවා 18 2ක්. 18 2ක් කියලා 36යි ධන 17යි. මෙතන එනවා 360න් 180 වැඩි කිරීම 2.5 වලට 7න් 22යි. ආරෙනුවට විස්කම්භය තමයි 14. 14ක් නේද? 14 දෙකෙන් බෙදලා තමයි අරේ දාන්නේ. 36 14 එකතු කරන්න ඕනේ. 6 4 10 බිංදුව දාන එකක් ඉතුරුයි 41යි 50යි. මෙතන 50යි. මෙතන දාන්නේ උවමනාවෙන් ලියන්න. මෙතන කැපෙනවා 181 182යි මේ දෙකට මේ දෙක කැපෙනවා 4ක් 1 4ක් 2යි මේ දෙකට මේ දෙක කැපෙනවා. එහෙනම් උත්තරේ එනවා කීයයි කියලා 22යි. 22කට 50 එකතු කරන්න. 22කට 50 එකතු කරපුවම 72යි සෙන්ටිමීටර කියලා රූපේ පරිමිතිය බොහොම ලේසියෙන් එනවා. නේද කියන්නේ? 181 182යි මේ දෙකට මේ දෙක කැපෙනවා 4ක් 1යි මෙතන 4ක් 2යි මේ දෙකට මේ දෙක කැපෙනවා 22 විතරයි ඉතුරු වෙන්නේ. බලන්න. right. ඊළඟට බලන්න පුතා මේ වගේ රූපයක් දීලා තියෙනවා. මේ පාද කැලලයි සමානයි කියලා දීලා තියෙන්නේ එකේ. මට පේන විදියට. ඒක දීලා තියෙනවා 4 සෙන්ටිමීටර. මේකත් එනම් 4 සෙන්ටිමීටර. හැබැයි මෙතනට දීලා තියෙනවා 7 සෙන්ටිමීටර කියලා. ඒක කඩිරෙන් තියෙන්නේ. එහෙනම් කව කට්ටේ තුඩ මෙතන තියලා මේ වගේ අර්ධ වෘත්ත කැලලක් ඇඳලා තියෙනවා එතනට. තේරුණානේ? එතනට මේ වගේ අර්ධ වෘත්ත කැලලක් ඇඳලා තියෙනවා. මෙතන අංශක 180 කියලා කියන්න හේතුව ඔයගොල්ලෝ හොඳට බලපුවාම මෙතන O කියලා දාලා තියෙන. ඒ කියන්නේ කේන්ද්‍රික කට්ටි. එහෙනම් මෙතන අංශක 180ක් වෙනවා මේ කෝණය සහ මේ පාදය එයා දීලා තියෙනවා මෙතන ඉඳලා මෙතනට තියෙන දිග කීයයි කියලාද?
7 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. එමනේ එහෙනම් අපිට මේකට ලියන්න පුළුවන් රූපේ පරිමිතිය. රූපේ පරිමිතිය හම්බ වෙනවා කොහමද? චාප කැල්ල දිග හොයන්න දන්නවා. අංශක 360 180 වැඩි කිරීම 2πr. එයාට එකතු කරන්න ඕනේ මේ කැලි දෙක. ඇයි මේක හැදිලා තින්නේ මේ ටිකේ කොහොමද පරිමිතිය? එහෙනම් 4 කොටස් 2යි 4 වැඩි කිරීම 2 ඒ වගේ කොටස් 2යි අර්ධ වෘත්තාකාර කැලලයි තමයි හොයන්නේ. කියන්න තේරුණාද නැද්ද? right. හොඳයි පුතේ. මේ කැලලට වරහණක් දාගන්න හැම වෙලාවකම මොකද මේ කැලල අපි සුළු කරන්න ඕනේ නිසා. පරිස්සම් වෙන්න ඕනි ගන්න හදද්දී පොඩ්ඩක් හරි වැරදුනොත් ඔක්කොම ටික ඉවරයි. එහෙනම් 360න් 180 වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා 7න් 22 සහ r වලට දානවා විස්කම්බය තියෙන්නේ 7 දෙකෙන් බෙදලා දාන්න ඕනේ. අපි කැමතුන් ගා මෙහෙම දැම්ම කියලා හරියන්නේ නැහැ ගන්න. ඒකින්ද 7 දෙකෙන් බෙදලා දාන්න ඕනේ. ඇයි විස්කම්බයයි 7. මෙතන එනවා 4 වරක් 2 8යි. පැහැදිලි? එහෙනම් මෙතන කැපෙනවා 181යි 182යි මේ දෙකට මේ දෙක කැපෙනවා 7 වරක් 1යි මෙතන 7 වරක් 1යි. දෙවරක් 1යි 22ට දෙවරක් 11යි. එහෙනම් 11ට එකතු කරන්න ඕනේ 8ක්. 11ට 8ක් එකතු කරපුවම 19යි සෙන්ටිමීටර් කියලා රූපේ පරිමිතිය. හරිද කියන්නකෝ? හරි සර්. right. හරි සර්. හොඳයි. ටක් ගන්න ලියන්න. හරි සර්. ඔබයක් හින්ද දෙකින් එකක් දාන්න. ලියලා ඉවරයි සර්. හොඳයි. බලන්න ඊළඟ ගන්න රූපය හැදිලා තියෙන හැටි හොඳට බලන්න පුතේ. හරිද? ඒ රූපේ අඳිද්දී හරිද? ඒ රූපය ඇඳලා තියෙන්නේ මෙහෙම රේඛාවක් ඇඳලා කව කට්ටේ තුඩ මෙතනින් තියලා මෙහෙම එකක් ඇඳලා තියෙනවා. right? ඊට පස්සේ මෙතනින් තියලා කව කට්ටේ තුඩ මේ දෙන්නගේ මැද්දෙන් තියලා මේ දුර අරගෙන මෙහෙම එකක් ඇඳලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ දෙන්නගේ මැද කව කට්ටේ තුඩ තියලා මේ දුර අරගෙන මෙහෙම එකක් ඇඳලා. මේ ටික මකලා තියෙනවා. කොහොම තමයි. ඔන්න ඔයගේ නිකන් පණුවෙක් වගේ හැඩයක් තියෙනවා. නේ? එතකොට මේකේ ඔයගලන්ට පේනවා මේ දුර 7යි. මෙතන ඉඳලා මෙතනට 7යි. 7යි කියන්නේ මේ ලොකු චාප කැලලට නම් අරේ 7යි. හැබැයි කුඩා චාප කැලලට නම් අරේ කොච්චරද වෙන්නේ? 7 දෙකෙන් බෙදලා එන එක එන්නේ මේක. කුඩා චාප කැලලට නම් මේ දුර කියන්නේ කොච්චරද? කුඩා කැලලට 7 කියන්නේ විස්කම්බේ. එහෙනම් අරේ කුඩා එකට 7ක් කියනවා. මේකටත් මේකේ අරේ කොච්චරද දෙන්නේ? එහෙනම් 7 බෙදීම 2. ඒක තේරුණාද නැද්ද කියන්නකෝ? මේ කැලල දිග හොයද්දි 7 බෙදීම 2. මේ කැලල දිග හොයද්දි 7 බෙදීම 2. හැබැයි මේ කැලල දිග හොයද්දි r වෙනුවට 7. කියන්න තේරුණාද නැද්ද? සර් ආයි කියන්න පුළුවන්ද? හා. ගොඩ ආයි කියන්න. බලන්නකෝ පුතේ. දැන් මේ රූපය අඳිද්දි අරේ සෙන්ටිමීටර් 7ක් අරගෙන තමයි මේක ඇඳලා තියෙන්නේ. හරිද? ඒක තේරුණාද? ඔව් සර්. right. එතකොට මෙතන කව කට්ටේ තුඩ මෙතනින් තියලා එයා මෙහෙම එකක් රවුමක් අඳිනවනේ. එතකොට මෙතෙන්ලා මෙතෙන්ට 7යි නම් මෙතෙන්ලා මෙතෙන්ට කොච්චරද දෙන්නේ? 7න් භාගය. 7 බෙදීම 2. එහෙනම් 3.5. අරේ 3.5ක් කරන් තමයි මෙතන ඇඳලා තියෙන්නේ. ඒකම තමයි මෙතනත් ඇඳලා තියෙන්නේ. අරේ 7 බෙදීම 2 3.5කින් ඇඳලා තියෙන්නේ. තේරුණාද? ඔව් සර් තේරුණා. right. එහෙනම් අපි අරයන් හරියට තේරුම් අරගෙන තියෙනවනේ මේක කොහොමද අතේ. එහෙනම් මේ ගන්න කියනවා හරිද? අරේ සෙන්ටිමීටර් 7ක් වූ අර්ධ වෘත්තාකාර තහඩුවකින් නේද? අර්ධ වෘත්තාකාර තහඩුවකින් විස්කම්බය 7ක් වෙච්ච. විස්කම්බය කියන්නේ මේ දුර. 7ක් වෙච්ච මේ කෑල්ල කපලා ඒ කපලා ගත්තු කෑල්ල මෙතනට සයිඩ් කරලා තියෙනවා. එමනේ කියන්නේ මෙතනින් කපලා ගත්තු කෑල්ල මෙතනට හයි කරලා තියෙනවා. අපෙන් අහනවා අරය 7 සෙන්ටිමීටර වූ කේන්ද්‍රික ඛණ්ඩයේ චාපයේ දිග. අරය 7 සෙන්ටිමීටර වෙච්ච නේද? අරය 7යිනේ මෙතන මෙතන. මේ චාපයේ දිග. ඒක හොයන්න පුළුවන් නේද? මෙතන මෙතනට තියෙන දුර. එහෙනම් පළවෙනි එකට අහන්නේ අරය 7 සෙන්ටිමීටර කොටසේ
චාප දිග. අපිට හදන්න පුළුවන්. මොකක්ද අපි ගන්න? අංශක 360න් 360න් කියන්නේ නැහැ. 180 වැඩි කිරීම 2.5. එතකොට මෙතනට දිගේ. එහෙනම් මෙතන කැපෙනවා 360න් 180 වැඩි කිරීම 2.5 නට දානවා 7න් 22 R නට දාන්නේ 7. ඇයි ලොකු එකෙන් මේ ලොකු ඡාප කැලේ අරේ 7යි. මෙතන 7යි. 7 කැපෙන. 181 182 දෙකට දෙක කැපෙනවා. කීයද දෙන්නේ? 22යි දෙන්නේ. පැහැදිලි? ඊළඟ එකේ කියනවා ලියන්න එපා බලන්න. ඊළඟ එකේ කියනවා විස්කම්භය 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපය ටික. විස්කම්භය 7ක් වුණාම ඒ කියන්නේ මෙතනට විස්කම්භය 7ක් කියන්නේ අරේ 7 බෙදීම දෙක. වෙච්ච මේ ඡාප කැලේ දිග. නේ එහෙනම් විස්කම්භය 7 සෙන්ටිමීටර වූ ඡාප කොටසේ එමේ යහන්නේ. එහෙනම් මේ ඡාප කැලේ දිග බලන්න ඒකම තමයි දාන්නේ. අංශක 360න් 180 වැඩි කිරීම 2.5R. හැබැයි මෙතන 360න් 180 වැඩි කිරීම 2.5 නට 7න් 22 R වෙනුවට දාන්න ඕනේ කොච්චරද? විස්කම්භය 7යි. R වලට දාන්න නම් 7 7න් 2 නෙමෙයි 2න් 7. 7 2න් බෙදලා දාන්න. තේරුණාද? right 181 182 දෙකට දෙක කැපෙනවා. මේ 7ට මේ 7 කැපෙනවා. දෙවරක් 1.22කට දෙවරක් 11. එහෙනම් ඡාප කොටස දිග 11 cm. හරිද කියන්නකෝ? ඊට පස්සේ කියනවා පුතේ බලන්න අඳුරු කළ කොටසේ බලන්න අඳුරු කළ කොටසේ පරිමිතිය. හරිද? අඳුරු කළ කොටසේ පරිමිතිය කියන්නේ මෙන්න මේ ටික තමයි පුතේ අඳුරු කරලා තියෙන්නේ. සර් ටියුට් එකේ තියෙන රූපයේ පරිමිතිය. ඔව් හරි. රූපේ පරිමිතිය. රූපේ පරිමිතිය හරි අඳුරු කළ කොටසේ පරිමිතිය හරි කැමති විදිහට ලියන්න. හරිද? right. එහෙනම් රූපේ පරිමිතිය මම මේ කැල්ල උගලන්ට දීලා නැහැ ඒක මං. එහෙනම් රූපයේ පරිමිතිය කොහොමද ගන්නේ? මේ ටික ගන්න ඕනේ, මේ ටික ගන්න ඕනේ, මේ ටික ගන්න ඕනේ. මේ ටික අපිට හම්බුණා කීයයි කියලාද? 22යි. මේ ටික 22යි. මේ ටික කීයද හම්බුනේ අපිට? 11යි. මේ ටික 11යි නම් මේ ටිකත් කීයද ආවේ? 11යි. එහෙනම් 11යි කොටස් 2යි 22යි කොටස් 1යි. එහෙනම් රූපේ පරිමිතිය අපිට හම්බෙන්නේ කොහොමද කියන්නකෝ? 22 සෙන්ටිමීටර එකතු කිරීම 11 සෙන්ටිමීටර එකතු කිරීම 11 සෙන්ටිමීටර. එතකොට කීයද ආවේ කියන්නකෝ උත්තරේ? 44යි සෙන්ටිමීටර. නියමයි. අකල්ලියක. පැත්තක දිග සෙන්ටිමීටර 7ක් වූ ABC සමපාද ත්‍රිකෝණයක. එමුනේ දීලා තියෙන්නේ. එහෙම දීලා නැහැ. දෙක සෙන්ටිමීටර 7ක් වූ KLM සමපාද ත්‍රිකෝණය එහි එක් පාදයක දිගට සමාන අරයකින් යුතු කේන්ද්‍රික ඛණ්ඩයේ තුල ඇද ඇති අයුරු බාහ්‍ය රූපයේ දැක්කේ කියලා තියෙනවා. right. එහෙනම් ඒක ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක් කියලා තමයි දීලා තියෙන්නේ. නේද? සමපාද ත්‍රිකෝණයක් අඳින්න කිව්වම අඳින්න පුළුවන් නේ. බලන්නකෝ මම එකක් අඳින විදිය පෙන්නන්න. මෙහෙම දුරක් අරගන්න යම් කිසි දුරක්. සම්පාදික අඳිද්දී කව කට්ටේ තුඩ මෙතනින් තියන්න පුතේ පැන්සලේ තුඩ මෙතනින් තියන්න. අරගෙන මේක මෙහෙම කපන්න. ඒ ගත්ත දුර වෙනස් කරන්නේ නැතුව කව කට්ටේ තුඩ මෙතනින් තියලා මේ පැත්තට එකක් කපන්න. එනද? කපපුවාම මෙතනයි අපිට යා කරන්න පුළුවන් මෙතනයි යා කරන්න පුළුවන් මේක අපිට හම් වෙනවා සමපාද ත්‍රිකෝණයක් විදියට. ඔහොම තමයි ඔය රූපය ඇඳලා තියෙන්නේ. පෙන්නවා මම මේ පාද තුන සමානයි කියලා. එහෙම නේද කිව්වේ? නේද? එතකොට පාද තුන සමානයි නම් මේ කෝණ තුන සමානයි.
කෝණ තුන සමානයි කියලා කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයික අංශක 180යි. එහෙනම් 180 තුනෙන් බෙදුනම එක කෝණයක් අංශක කීයක්ද වෙන්නේ? අංශක 60ක් වෙන්නේ. ඒක පැහැදිලිද නැද්ද කියන්නකෝ? පැහැදිලි. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග කියන්නේ මේ දිග අපෙන් හොයන්න කියන්නේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග හොයද්දී නේද අපි ලියනවා අංශක 360න් කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය. ඒතර කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය මේ කෝණය දන්නවා අපි අංශක 60යි. වැඩි කිරීම 2.5r. 2.5r කියන්නේ වෘත්තය. වෘත්තය අංශක 360කට බෙදලා කොටස් 60ක් ගන්න ඕනේ. ඒ කියන්නේ අංශක 60ක කැලලක් තමයි ගන්න ඕනේ. එමනේ එහෙනම් මෙතන එනවා 360න් 60 වැඩි කිරීම 2.5 වෙනුවට දානවා 7න් 22 සහ r වෙනුවට දානවා 7. නේ ඒ අනුව මේ බිඳුවට මේ බිඳුව යනවා 6 වරක් 1යි 6 වරක් මෙතනට 6යි 7ට 7 කැපෙනවා 2 වරක් 1යි 6ට 2 වරක් 3යි. එහෙනම් උඩින් එනවා 22යි යටින් එනවා 3යි. එහෙනම් 22 3ෙන් බෙදන්න. එමනේ 22 3ෙන් බෙදද්දී 3 වරක් 7 21යි නේද? 22න් 21ක් ගියාම එකක් ඉතුරුයි 10ට දශම තියලා බිඳුවක් ගන්නවා 10ට 3 වරක් 3 9යි එකක් ඉතුරුයි ආය බිඳුවක් ගන්නවා 3යි 3යි කියලා දිගටම. එහෙනම් ඡාප කැලේ දිග 7.3යි 3යි. හරිද කියන්නකෝ?